සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා වහවහා මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්තේ උතුම් වූ පරාභව සූත්‍රයේ සඳහන් වන එක ගාථා රත්නයක්. ජාති තද්දෝ ධනත් තද්දෝ ගොත්තත් තද්දෝ ච යෝනරු සංඥාතින් අතිමඤ්ඤේති තං පරාභවතු මුකං. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ තුලත් මේ පිරිහීමේ කරුණු අන්තර්ගත කරලා දේශනා කරලා තියෙනවා. ජාති තද්දෝ, ජාතියෙන් තදවීම. ධනත් තද්දෝ, ධනයෙන් තදවීම. ගොත්තත් තද්දෝ, ගෝත්‍රයෙන් තදවීම. යම් කෙනෙක් ජාතියේ උසස් බව නිසා, ධන ධාන්‍යාදියෙන් සමෘද්ධමත් බව නිසා, උපන් ගෝත්‍රයේ ඉසිරුමත් බව නිසා සංඥාතින් අතිමඤ්ඤේති, තමන්ගේම අන්‍ය වූ ඥාතීන් පවා පහත් කොට සලකනවා නම් තම් පරාභවතු මුඛං, ඒක පිරිහීමේ මුඛයක් කියලා දේශනා කොට වදාලා. පින්නතිනි, මානය, මේ ජාතියෙන් තදවීම, මේ ජාතිය නිසා මානය උපදිනවා. අපි උසස් ජාතියක. ධනය නිසා මානය උපදිනවා. අපි පොහොසත්, අපි ධනවත් කියලා. ගෝත්‍රය නිසා මානය උපදිනවා. ආන්ගේ හේතු කරගෙන යහපතක් නෙමෙයි අයහපතක් තමයි ඇති වෙන්නේ. මානය කියලා කියන්නේ කොහොමත් අකුසල කර්මයක් නේ. මැනීමක් එතන තියෙනවා. අපි උසස්, අනිත් අය පහත්. අපි ධනවත්, අන්‍යයන් දුප්පත්. ඒක භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නැහැ. යමෙක් ළඟ මේ කාරණාව තියෙනවා නම්, මේ తত্ত্বය පවතිනවා නම්, ඔවුන් දියුණුවට නෙමෙයි යන්නේ පරිහානියට. ඒ කාරණාව පැහැදිලි කරන්න විදුඩබ ජාතකය හොඳම උදාහරණයක්. මාතංග පණ්ඩිත චරිතය තවත් අපූර්ව උදාහරණයක්. මේ කරුණ නිසා පිරිහෙනවා කියලා කියන්නේ. විදුඩබ ජාතකයේ පිළිබඳව අපි මේ වෙලාවේ කාල වේලාවට අනුව ටිකක් කතා කළොත්,
පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ කොසල් රජුරුව එක දවසක් කල්පනා කළා භාග්‍යතුන් වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් මට යටත්ව ඉන්න අනාථපිණ්ඩික සිටුවරයාගේ මාලිගාවටත් විශාකා මහෝපාසිකාවගේ මාලිගාවටත් නිතර නිතර දනට වඩිනවා. නමුත් රටේ රජ්ජුරුව මම මගේ මාලිගාවට නොවඩිනවා කියන එක මට මදි පුංචිකමක්. ඒ නිසා ආරාධනාවක් කරන්න ඕනේ සෑම දවසකම භික්ෂූන් වහන්සේලා 500ක් රජගෙදරටත් වඩින්න කියලා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව ආනන්දයන් වහන්සේට පැවරුවා. 500ක් දෙනා වහන්සේත් එක්ක කොසල් මාලිගාවට දානෙට වඩින්න ඕන සෑම දවසකම. ඉතින් මුලින් රජුරු බොහොම ශ්‍රද්ධාවෙන් යෙදිලා දන් දුන්නා. තියෙන රාජකාරී කටයුතුත් එක්ක රජුරු හැමදාම දානශාලාවට ආවේ නැහැ. නමුත් රජුරුවන්ගේ පිරිසට දන් දීලා පුරුද්දකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාරණාව හරියට කෙරුණේ නැහැ. සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලා දානශාලාවට වඩිනකොට අසුන් පනවලත් නැහැ. දානශාලාව අස්පස් කරලත් නැහැ. ඉතින් මේ කාරණා කරගෙන දානේ සූදානම් කරනකොට වෙලා යනවා. ඉතින් අවේලාවේ දන් වළඳන්නේ නැහැනේ. සමහරලාට භික්ෂුන් වහන්සේලා එතනින්ම පින්ඩ පාතේට පිටත් වෙනවා. ඉතින් මෙහෙම ඇතිවෙන අපහසුතා නිසා කෙමෙන් රජමාලිගාවට දානෙට වඩින ප්‍රමාණය අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට 500ක් දෙනාට වළඳන්න හදාපු දානේ වළඳන්න ඉතුරු වෙලා හිටියේ ආනන්ද හාමුදුරුවෝ විතරයි. එදා රජුරු ඒ කාරණාව දැනගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි 500කට දානේ හැදුවා එක නමයි වැඩි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කාරණාව දන්නවා. නමුත් රජුරවන්ට ඒක කෙලින්ම කියන්න බෑ. එහෙම වුණොත් සේවකයන්ට කරදරයක් කරන්නත් පුළුවන්නේ. හරියට කළේ නෑ කියලා. ඒ සියල්ලම එකතු කරලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජය ඔබත් ඔබේ සේවකයොත් මගේ ශ්‍රාවකයොත් අතර අන්‍යෝන්‍ය අවබෝධය මදි නිසා එහෙම වුණා කියලා. ගැළපීම මදි වුණා. මේ කාරණාව රජුරුව තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශේ. නමුත් මට ශාක්‍ය වංශයට ඥාතිත්වයක් නැහැ. ඒ නිසයි මේ නොගැලපීම කියලා. රජුරුව කල්පනා කළේ ශාක්‍ය වංශයෙන් කුමාරිකාවක් විවාහ කරගෙන ඒ ගැළපීම හදාගන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ අරමුණු කළේ එහෙම කතාවක් නෙමෙයි. කෙසේ වෙතත් කොසල් රජුරුව තමන් තේරුම් ගත්ත හැටියට ශාක්‍ය රජවරුන්ට පණිවිඩයක් ඇරියා. කොසල් මහරජුරුව ශාක්‍ය දුවක් විවාහ කරගන්න කැමතියි කියලා. පින්නතුනි ශාක්‍යයන් කියලා කියන්නේ මානයෙන් අධික පිරිසක්. දැන් මෙතන කතා කරන්නේත් මානයෙන් අධික වීම ගැනනේ. ජාතියෙන් තදවීම, ගෝත්‍රයෙන් තදවීම, ධනයෙන් තදවීම. ජාතිය නිසා, ධනය නිසා, ගෝත්‍රය නිසා මානයටපත් වෙනවා. එමන් උපතින්ම ශාක්‍යයෝ මාන්නකාරයි. උසස්ම වංශිකයෝ. ඒ හැඟීම තමන් තුළ නිතර තිබුණා. ඒක නිසා ශාක්‍ය රජවරු කිසිසේත් කැමති නෑ කොසල් රජුරවන්ට දුවක් දෙන්න. මොකද හත්මුතු පරම්පරාවකින් මේ පරම්පරා ගණනාවකින් පාරිශුද්ධයි. තමන්ගේ පිරිසිදු බව ආරක්ෂා කරගන්න, ගෞරවය රැකගන්න ඕන නිසානේ මුලින්ම සහෝදරියෝ විවාහ වෙලා කුල පරම්පරාවක් ඇති කරගත්තේ. ඒක මුල්ම කාලේ ඉඳලම තියෙන එකක්. ඉතින් ඒක තාමත් තියෙනවා.
නමුත් කොසල් රජුරු වාගේ ප්‍රබල රජෙක් එහෙම යෝජනාවක් කරාම ඒකට පිටුපාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උපක්‍රමශීලීව කල්පනා කළා ශාක්‍ය වංශයේ 16කට ඉපදිච්ච දුවක් හිටියා වාසභකත්තියා කියලා. වාසභකත්තියා කොසල් රජුරවන්ට දෙමු කියලා. ඉතින් රජුරවන්ට පණිවිඩය ඇරියා ශාක්‍ය කුමාරිකාවක් විවාහ කරගන්න පුළුවන් කියලා. ශාක්‍ය වංශයට සම්බන්ධ කුමාරිකාවක් විවාහ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොසල් රජුරුත් හරි කැමති, වාසභකත්තියත් කැමති. හැබැයි කොසල් රජුරුව දන්නවා ශාක්‍යෝ හරි මායම් දන්නවා. ඒ නිසා මේ ශාක්‍ය දුවක් දෙනවා කීවට ඇත්තටම ශාක්‍ය දුවක් දෙනවද බලන්න ඕනේ. තාත්තයි දුවයි එකට කෑම කනවද කියලා විමසන්න කියලා කිව්වා. ඉතින් ඒකත් පින්නතුනි උපක්‍රමශීලීව එහෙම කරන බව පෙන්눔 කළා. අර සේවකයෝ පිළිගත්තා තාත්තයි දුවයි එකට කෑම කනවා කියලා. ඉතින් කොසල් රජුරවන්ට ඒ විවාහ කරලා දුන්නා. රජුරු හරීම කැමැත්තෙන් සතුටින් ඇයව විවාහ කරලා එක ගියා. ආවාහ කරගෙන එක ගියා. රජුරවන්ට දාව වාසභකත්තියට දරුවෙක් ලැබෙන්න හිටියා. ඇය බිහිකලේ පිරිමි දරුවෙක්. දැන් පුතාට නමක් තියන්න ඕනේ. කොසල් රජුරුවන්ගේ මිත්තණියක් ඉන්නවා. රජුරුවන්ට මිත්තණිය බොහෝම ලෙන්ගතුයි. රජුරුවත් මිත්තණියට බොහොම ලෙන්ගතුයි. ඇය රජ පරම්පරාවේ විශේෂ කෙනෙක්. ඒ නිසා ඒ මිත්තණියට පණිවිඩයක් යවුවා ඇමති කෙනෙක් අතේ වාසභකත්තියට ලැබුණ පුතාට නමක් යෝජනා කරන්න කියලා. මිත්තණිය හොඳටම දන්නවා රජ්ජුරුව වාසභකත්තියට පුදුම විදිහට ලෙන්ගතු බව. වාසභකත්තියත් එහෙමයි. හැබැයි නමක් අරගෙන එන්න ගියපු ඇමතිවරයා මදක් කන් ඇහෙනවා මදි කෙනෙක්. ඉතින් ගිහිල්ලා මිත්තණියට කියහම වාසභකත්තියට රජු බොහෝම ලෙන්ගතු නිසා වල්ලභ නිසා පුතාට වල්ලභ කියලා නම තිබ්බා. වල්ලභ කියලා මිත්තණිය නම යෝජනා කළාට කන් ඇහෙනවා මදි ඇමතිවරයට ඇහුනේ විරුඩබ කියලා. රජුරවන්ට ඇවිල්ලා කියේ විරුඩබ කියලා නම කිව්වා කියලා. ඉතින් ඒ නිසා විරුඩබ කියලා තමයි නම තිබ්බේ. විරුඩබ කුමාරයා ටිකක් හැදිලා වැඩිලා ලොකු මහත් වෙලා අම්මගෙන් අහනවා මට නැද්ද කිරි අම්මලා කිරියත්තලා? ඉන්නවා පුතේ. ඒගොල්ලෝ ඉන්නේ ශාක්‍ය වංශේ, ශාක්‍ය දේශේ. හුඟක් දුරයි. නමුත් කුමාරයා කියනවා මට යන්න ඕනේ බලන්න. වාසභකත්තිය ඉක්මනට පණිවිඩයක් ඇරියා. අපි අතර තියෙන රහස පුතාට දැනෙන්න දෙන්න එපා. පුතා කිරියම්ම කිරියත්ත බලන්න එනවා. කුමාරයා පිටත් වුණා. ශාක්‍ය රජවරු විදුඩබට බාල සියලුම ශාක්‍ය රජවරු දේශයෙන් පිට කළා. ඒ විදුඩබට වඳින්න වෙන හින්දා. බලන්නකො මානේ තරම. විදුඩබට වඳින්න වෙන නිසා පිට කළා. වැඩිමල් අය විතරක් ගිහිල්ලා විදුඩබ පිළිගත්තා. එතකොට විදුඩබ වඳිනවා මිසක් විදුඩබට වඳින්නේ නැහැ කවුරුවත්. ඉතින් විදුඩබ කිරියම්ම කිරියත්ත ළඟ ටික දවසක් ඉඳලා පිටත් වුණා. පිටත් වුණාට පස්සේ අර 16කට කියලා තිබුණා විදුඩබ ඇතුළු පිරිස වාඩි වෙලා කෑම කාපු පුටු ටික හොදන්න කියලා. මොවුන් ළඟ මොන තරම් මානයක් තියෙනවද? දැන් මේ 16 තමයි හොදන්නේ මේ පුටු ටික. ඒ හෝදන 16 කියනවා මේ 16ගේ පුතා 16කගේ පුතෙක් ආපු නිසා අපිට තියෙන කරදරේ පුටු හිටන් හොදන්න වෙලා. 16ගේ පුතා වාඩි වෙලා හිටපු පුටුව හොදන්න ඕනේ කියා තමයි මේ බැන බැන හොදනවා.
මේ හෝදන්නේ දාසියෝ. ශාක්‍ය වංශේ දාසියෝ. තමනුත් දාස බව අමතක වෙලා. අර කුමාරයාට කියනවා දාසිගේ පුතා කියලා. පින්නතනේ කර්මයේ හැටි දෛවයේ මේක තමයි දෛවයේ හැටි. ඇය බැන බැන හෝදන වෙලාවේ සියල්ල රහසිගතව තියාගෙන හිටියා විදුඩුබ කුමාරයාට දැනෙන්න නොදී. විදුඩුබ කුමාරයාගේ යම් ආයුධයක් බැරි වෙලා ගිහිල්ලා සේවකයෙක් එනවා ඒක ගෙනියන්න. ඒ සේවකයා ඉන්න වෙලාවේ තමයි බැන බැන හොදන්නේ. ඔහු ආයුධෙත් තරම් පිටත් වෙනවා. විදුඩුබ කුමාරයාට කියනවා දාසිගේ පුතා කියලා බොහසට බනිනවා කියලා. ආන් එදා විදුඩුබ හිතේ තියාගත්තා. කවදා හරි රජ වෙලා මට අවමන් කරපු ශාක්‍ය වංශිකයෝ සමූල ඝාතනය කරනවා කියලා. කොසල් රජුගේ මරණයට පත් වුණා පස්සේ කාලේ විදුඩුබ රාජ්‍යත්වයට පත් වුණා. විදුඩුබට පස්සේ කාලේ මතක් වුණා ශාක්‍යයෝ Tamanට අවමන් කරපු හැටි. ඒ හින්දා ශාක්‍යයෝ සමූල ඝාතනය කරනවා කියලා කල්පනා කළා. සේනාව සංවිධානය කරගත්තා. ශාක්‍ය දේශයට පහර දෙන්න පිටත් වුණා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ අතරමඟදී මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේ දැක්කට පස්සේ සේනාව ඈත තියාම නතර කරලා බුදුරජාණන් වහන්සේ ළඟට පාගමනින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි මේ ගම් යුරේ මේ තරම් හෙවණ තියෙන ගස් තියෙනකොට කොළ නැති ගහක් යට භාග්‍යතුන් වහන්සේ ඇයි වැඩ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහරජ මේ ගගෙන් එහා පැත්තේ ඉන්නේ මගේ නෑදෑයෝ. ඥාතීන්ගේ ලේසුවඳ පිසගෙන එන මේ සුළඟ මට සැපයි කියලා. විදුර රජුරු එතනින් එහාට ආයි යුද්ධ කරන්න කල්පනා කළේ නෑ. රජුරු ආපහු හැරිලා ගියා. හැබැයි මාස කීපයක් ඇරලා රජුරු ආයෙනවා. එදත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා රජුරු ආපහු යනවා. ආයෙත් මාස කීපයක් ඇරලා රජුරු එනවා. එදත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා රජුරු ආපහු යනවා. පින්නතුනි රජුරු ආපහු එන එක නැවැත්තුවේ නෑ. රජුරු හතරවෙනි පාරත් එනවා ආයෙ මාසයක් දෙකක් ගිහිල්ලා. ලෞතර බුදුරජාණන් වහන්සේ එදා තීරණය කළා ශාක්‍යයන්ට විපාක දෙන්න සූදානම් වෙන සාංසාරික අකුසල කර්මයක් තියෙනවා. ඒ අකුසල කර්මයක් විපාක දෙනවා. මමත් ආයෙ රජු නවත්තන්න යන්නේ නැහැ. මගෙන් ලැබෙන උපකාරයේ රජුට තේරෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ එදා පෙරමගට වැඩියෙත් නැහැ. විදුඩුබ රජුරු තමන්ගේ පිරිසත් එක්ක ගිහිල්ලා අචිරවතී ගඟට මෙහා පැත්තේ මෙහා යුරේ කඳවුරු බැඳගත්තා. හෙට ශාක්‍ය දේශයට පහර දෙන්න. ශාක්‍ය රජවරුත් දන්නවා. හෙට ශාක්‍ය වංශයේ සමූල ඝාතන කරන චේතනාවෙන් විදුඩුබ රජුරු ඇවිල්ලා දෙහා පැත්තේ කඳවුරු බැඳගෙන ඉන්නවා කියලා. ශාක්‍යයන් එක යුද්ධ කරන්න බෑ පින්නතුනි කාටවත්. නමුත් මේ කාලේ ශාක්‍ය රජවරු යුද්ධ කරන්නේ නෑ. දිවි හිමියෙන් අටසිල් සමාදන් වෙලා ඉන්නේ. කොහොමත් මුලිනුත් එහෙමයි පන්සිල් රැක්කා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පස්සේ කාලේ ශාක්‍යයන්ගේ නිත්‍ය සීලයේ අට සීලයේ බවට පත් කරනවා. අෂ්ටාංග උපෝසතේ. ඒක ඥාතීන්ට දක්වපු විශේෂ අනුග්‍රහයක්. සමහර වෙලාවට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ කලින් දන්න නිසාම වෙන්න ඇති. පන්සිල් වලට වඩා උසස් සීලයක් මත ඥාතින් හික්මෝලා තිබ්බොත් හොඳයි කියලා හිතුවේ. ඉතින් කෙසේ වෙතත්
ශාක්‍ය වංශිකයන්ගේ නිත්‍ය සීලය අෂ්ටාංග සීලය. කලින් පන්සිල් වල තමයි හිටියේ. මෑත කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ අටසිල් මතට පරිවර්තනය කළේ. එහෙම නැත්නම් සමහර අය අහනවා ශාක්‍යයන්ගේ නිත්‍ය සීලය අෂ්ටාංග සීලය වුණා නම් අබ්‍රහ්මචර්යා ශික්ෂාපදේ උන්ට තිබ්බේ නැද්ද කියලා. ඒ දරුවෝ ඉන්නවනේ. නෑ මේක බොහොම මෑත කාලේ තමයි දිවි හිමියෙන් අබ්‍රහ්මචාරී වෙන්නේ. අෂ්ටාංග සීලයත් එක්ක එතෙක් පන්සිල් වලයි හිටියේ. යුද්ධයේ කෙල පැමිණිච්ච අය. අනික මේ ශාක්‍ය දේශයේ පිහිටවන්නේත් එහෙමනේ පින්නතුනි. ශාක්‍ය කුමාරවරුයි ශාක්‍ය කුමාරිකාවුයි පිටමං වෙලා නුවරක් හදාගන්න යනකොට කපිල කියන ඍෂිවරයා හම්බෙලානි සඳහන් කරන්නේ නුවරක් හදාගන්නවන නුවරක් හදාගන්න හොඳම තැන මෙතන. මෙතන මැඩියෙක් උපන්නොත් ඒ මැඩියා නාගයෙකුට වඩා ශක්තිමත්. මෙතන මුවෙක් උපන්නොත් ඒ මුවා සිංහයෙකුට කොටියෙකුට වඩා ශක්තිමත්. මෙතන යමෙක් උපන්නොත් ඔවුන් මේ ලෝකේ අන් අයට වඩා ශක්තිමත්. එහිඳ නුවරක් හදනවා නම් හදන්න හොඳම තැන මෙතනයි කියලා සඳහන් කරපු නිසානේ එතන මුලින්ම නුවරක් හදාගත්තේ. කපිල ඍෂිවරයා මඟ පෙන්වලා ඔහුගේ අවවාද අනුශාසනා මත නුවර ගොඩනගපු නිසා තමයි කපිල වස්තුපුරය කියලා හැඳින්වුවේ. ඒ නිසා ශාක්‍යයන් කොහොමත් යුද ශක්තියෙන් අන් සියලු දෙනාට වඩා ඉහළයි. ඉතින් කල්පනා කළා විදුඩබ සමග යුද්ධ කරන්නේ නැහැ කොහොමත්. නමුත් විදුඩබ බය කරමු කියලා. ආන් එහෙම හිතලා ශාක්‍යවරු විදුඩබට පහර දුන්නා. රජවරු ගිහිල්ලා විදුඩබගේ පිරිස දිහාට ඊතල වරුසාවක් එල්ල කළා. හැබැයි ඉතින් යුද්ධේ කෙල පැමුණුනා කියලා කියන්නේ ඒ ප්‍රමාණය අපිට කවදාවත් පින්නතුනි තේරෙන්නේ නැහැ. ඒ 10 ගානක් විදුඩබ රජුරුවත් එක්ක ඇවිල්ලා එහා යුරේ ඉන්නවා. රජවරු පිරිසක් ගිහිල්ලා වැස්සක වැහි බින්දු වැක්කිරෙනවා වගේ ඊතල වරුසාවක් වක් කරනවා. විදුඩබ රජුරුව දැකලා කියනවා දුවමු කියලා. පුරෝහිත බමුණෙක් ඉඳලා අහනවා කොහෙද දුවන්නේ කියලා. මොකටද දුවන්නේ? රජුරුව කියනවා පේන්නේ නැද්ද? වැස්සක වැහි බින්දු එනවා වගේ ඊතල එන්නේ කියලා. මොකද පින්නතුනි සඳහන් කරනවානේ ශාක්‍ය රජවරු යුද්ධ කරන්න ගියහම පිටේ තියෙන කූඩෙන් ඊතල අරගෙන දුන්නට තියලා දුනුදිය මුදා හරිනවත්. නැවත ඊතල ගන්නවත්. මේ ඊතල කූඩේ දුන්නයි අතර අත ගමන් කරනවා පේන්නේ නැහැ කියලා. ඒ තරම්ම වේගවත්. ඉතින් ඒකයි කියන්නේ වැස්සක වැහි බින්දු වෙනවා වගේ ඊතල එනවා කවුද ඉතුරු වෙන්නේ අපින් කියලා. හැබැයි මේ පුරෝහිත බමුණ දන්නවා ශාක්‍ය වංශිකයෝ කවදාවත් පරපණ නසන්නේ කියලා. ඒ නිසා කියනවා මහරජා හැරිලා බලන්න. අපේ කවුරුවත් මැරිලා නැහැ. ශාක්‍යෝ ප්‍රාණඝාත කරන්නේ මහරජා. පින්නතින එතකොට මේ ඊතල කොහාටද වැටුනේ? සඳහන් කරනවා පින්නතින අපිට තේරෙන්නේ නැහැ කොච්චර දක්ෂද කියලා. දැන් මේ ඊතල මෙහෙම එනවා දැක්කහම අර 10 ගානක් ඉන්න පිරිස සීසීක දෙහාට මෙහාට දඟලනවනේ. නමුත් සඳහන් කරනවා ඊතල වැටෙනවා. ඔවුන් අතරට වැටෙනවා. කම්පෙත්ත අස්සෙන් යනවා. ඇඟිලි අස්සෙන් යනවා. අතයි ඇඟයි අස්සෙන් කිහිල්ල අස්සෙන් යනවා. කකුල් දෙක අතරින් යනවා. සීරීමක්වත් නැහැ. දැන් අපේ පාදයේ අතරින් ගියහම ඉස්සරහ ඉන්න කෙනාගේ ඒ අතරේ ඉඩක් නැහැනේ. ඔහුගේ පාදේ වදින්න පුළුවන්නේ.
නමුත් එහෙමවත් වෙන්නේ කිසිම කෙනෙකුට සීරුම් තුවාලයක්වත් නැහැ බය කරන්නයි හදන්නේ. අපිට කොහොමවත්ම තේරෙන්නේ එහෙම විද්දේ කොහොමද කියලා. නමුත් යුද්ධයේ කෙලපැමිණියා කියලා කියන එකේ ප්‍රමාණයවත් තේරෙන්නේ නැහැ කියන්නේ ඒකයි. ඉතින් රජුරුවත් හැරිලා බැලුවා කාටවත් කරදරයක් නැහැ. පහුවදා උදේ ශාක්‍ය දේශයට ඇතුල් වුණා. රජුරු නියෝග කරලා තිබුණා ශාක්‍යෝ විතරයි මරන්නේ. ආන් ඒක නිසා මරන්න ඉස්සරලා ශාක්‍යද කියලා අහනවා. ඔව් කිව්වොත් මරනවා. නෑ කිව්වොත් අත්හරිනවා. හැබැයි ශාක්‍යයන්ගේ සිරිත තමයි දිවි හිමියෙන් සිල් කඩන්නේ නැහැ. ඒ නිසා මරණය දැක දැකත් තමන් ශාක්‍ය බව සත්‍ය වශයෙන්ම කියනවා. සමහර අය විතරක් සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරලා තිබුණා. කඩුව ආරන් ළඟට එනකොට දුවගෙන ගිහිල්ලා තෘණ පඳුරු බදා ගන්නවා. ඔබත් ශාක්‍යයක්ද කියලා අහනකොට මේ ශාක නෙමෙයි තෘණ කියලා කියනවා. සමහර කට්ටිය උණ පඳුරු බදා ගන්නවා. ඔබත් ශාක්‍යද මේ ශාක නෙමෙයි උණ කියලා සඳහන් කළා. ඒ කට්ටිය අත්හැරුණා කොහොම හරි. උණ ශාකයෝයි තෘණ ශාකයෝයි කියලා පස්සේ ටිකක් පහත් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. නමුත් අනිත් අය කවුරුවත් බොරු කීවේ නැහැ. ශාක්‍යද ඔව් කියනවා. ඉස්සරහා හිටපු කෙනාගේ බෙල්ල කපනවා දැකලත් තමන් ශාක්‍යද කියලා අහනකොට ඔව් කියනවා. ඔව් කිව්වොත් තමන්ගේත් බෙල්ල කපනවා. අම්මලාගේ කුසවල් පළලා කුසේ හිටපු දරුවෝ ඇදලා ඉහළ විසි කරලා කඩුමුණ තැල්ලුවා කියලා කියන්නේ. නමුත් ඒත් බොරුවක් කියලා බේරෙන්න පුළුවන් බව දැන දැනත් බොරුවක් කීවේ නැහැ. අපි නම් කොච්චර බොරු කියනවද? නොවටිනා දේවල් වලට ඊටාම සුළු දේවල් වලට අපි බොරු කියනවා. 750 රුපියලටත් බොරු කියනවා. හිතලා බලන්නකෝ. මනාව සිල් රකින්න අය ජීවිතේ වෙනුවෙන්වත් බොරු නොකියනකොට අපි 750 රුපියලටත් බොරු කියනවා. සිල් රකින්න අයයි අපි අතර තියෙන වෙනස. එතකොට අපිට නිවන තව කොච්චර ඈතද කියලා තමයි හිතන්න ඕනේ. රජ්ජුරුව ශාක්‍ය දේශයේ සමූල ඝාතනය කරනවා. 1,68,000ක් විතර මැරුවා කියලා කියන්නේ. මහානාම ශාක්‍ය රජ්ජුරුව ඇතුළු පිරිස ඉතුරු වෙනවා. ඉතුරු කරනවා රජ්ජුරුව. ඒ මානෙ බිඳින්න විදුඩපත් එක්ක කෑම කන්න ඕන නිසා. නමුත් විදුඩබ ශාස්ත්‍රීය මායම් දන්නේ නැහැ. මහානාම ශාක්‍ය රජ්ජුරුව කියලා කියන්නේ සකදාගාමි වෙච්ච කෙනෙක්. නමුත් තාම මානෙ තියෙනවා. සකදාගාමි වුණාට මානෙ නැති වෙන්නේ නැහැ. ඉතින් රජ්ජුරුව දන්නවා මොහුත් එක්ක කෑම කන්න වෙනවා. කෑම කෑවේ නැත්තම් මරනවා. මොහුගෙන් මරුන් කනවට වඩා තනියම මැරෙන එක සැපයි. එහිඳ කියනවා කෑම කන්න කලින් නාගන්න ඕන කියලා. නාන්න පොකුණට ගිහිල්ලා රජ්ජුරුව තමන්ගේ කෙස් වැටිය ලෙහෙලා කෙස් වැටිය අගින් ගැටයක් දාලා කකුල නමල මාපට ඇඟිල්ල කෙරවල අර ගැටියට දාගන්නවා. දාගෙන පොකුණට පයින්නවා. ගිලෙනකොට පීනන්න දකලන්න හැටියක් නැහැ, කකුල පැටලිලා තියෙන්නේ. එහෙම ගිලිලා මැරෙනවා කියලා හිතාගෙන තමයි පනින්නේ. නමුත් ඒ වෙලාවේ නාග භවනේ නාග රජවරුන්ට මේක දැනිලා මහානාම ශාක්‍ය රජුරු නාග භවනට අරන් යනවා. විදුර රජුරු බලාගෙන හිටියා. සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා, ආවේ නැහැ. මුරකාවලුත් තියලා තියෙන්නේ, නමුත් බැරි වුණා හොයාගන්න.
අන්තිමට රජුරු පිරිසත් එක පිටත් වුණා. අචිරවතී ගඟේ කඳවුරු බැඳගෙන ජයපම්පාණය කරලා නිදාගත්තා. සමහරු ගඟේ වැල්ලේ නිදාගත්තා. සමහරු ගඟේ ඉවුරෙන් නිදාගත්තා. මේ ඉවුරේ හිටියා අද දවසේ මැරෙන්න නියමිත අය. වැල්ලේ හිටියා අද මැරෙන්න තරම් හේතුවක් නැති අය. අද දවසේ මැරෙන්න නියමිත ඉවුරේ හිටපු අය ළඟ කඩිය මතුවෙලා කඩි කන නිසා ඒගොල්ලෝ ඉවුරේ ඉන්න බෑ කඩි කියලා වැල්ලට බැස්සා. වැල්ලේ හිටියා මැරෙන්න හේතුවක් නැති අය ඒගොල්ලෝ වැල්ලේ කඩි මතුවෙලා වැල්ලේ ඉන්න බෑ කඩි කියලා ඉවුරට ආවා. මහරෑ අචිරවතී ගඟ පිටාර ගැලුවා. රජු ඇතුළු සියලු දෙනාම මහ මුහුද දක්වාම අරන් ගියා. රජු ඇතුළු පිරිසගේ ශරීර මාංශය මාළුන්ට කැස් බෑවන්ට ආහාරයක් වුණා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව ආරංචි වුණා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අපූර්ව ගාථා රත්නයක් දේශනා කළා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. පුප්පානි හේව පචිනන්තං යම්සේ මල් නෙලා රැස් කරන්නෙකුගේ මල් නෙලීමේ තෘෂ්ණාව සම්පූර්ණ වෙන්නේ නෑ වගේ. ව්‍යාසත්ත මනසං නරං පංචකාමයෙන් මත් වුණ කෙනෙකුගේ ආසාව සංසිඳෙන්නේ නෑ. සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මරුවා දවසට මහ ගඟක් ගලනවා වගේ ආශාවන්ගෙන් අසම්තෘප්තව ආසාවන් පසුපසම ගමන් කර කර හිටපු අය ආධ්‍යාත්මික ජීවිතයේ වෙනුවෙන් කිසිම දෙයක් කරගත්තේ නැතුව ආසාවන් පස්සෙම ගමන් කර කර හිටියා. එවන් අය මහ ගඟක් ගලනවා වගේ මාරයාගේ ග්‍රහණයට අහු වෙලා මැරිලා යනවා. ඔවුන්ගේ තෘෂ්ණාව නැමැති ගංගාව හැවදාම ගලනවා. තෘෂ්ණාව බැහැර කරලා කුසල් රැස් කරගත්තේ නැති නිසා සංසාරේ මහ දුකකට භාජනය වෙනවා. විදුලි රජුරු ඇතුළු පිරිසටත් ඒක තමයි වෙන්නේ. නමුත් ශාක්‍යයන් ජාතියෙන් ගෝත්‍රයෙන් තද වෙච්ච නිසා තමන්ගේ අන්‍ය ඥාතීන් පහත් කරලා සලසපු එකේ පරිහානියට මුහුණ දුන්නා. විදුඩ බැතුළු පිරිස අකුසල කර්මයත් එක්ක නොනිමි ආසාවන්ගෙන් වෙලිලා හිටපු නිසා වෛරයෙන් වෙලිලා හිටපු නිසා කුසල් දහම් රැස් නොකරම මාරයත් එක්ක යන්න ගියා. පින්නතුනි දෙගොල්ලටම උනේ ලොකු අපරාධයක්. ශාක්‍යයන්ට ජීවිතය අහිමි. ඒක නම් කර්මයක් විපාක දුන්නානේ. මොකද්ද ශාක්‍යයන්ට විපාක දෙන කර්මය? පෙර භවයක මාළු අල්ලන්න මාළු ඉන්න වලකට විස සහිත වැල් වගේක් තලලා වතුරට දැම්මා. ඒ වැල් වල තියෙන විස නිසා මේ විලේ හිටපු සියලුම මාළු මැරුණා. මාළු විතරක් නෙමෙයි මේ ඉන්න ජලජ ජීවීන් ඔක්කොම මැරිලා සමූල ඝාතනයක් වුණා. ආන්ගේ අකුසල කර්මයේ ප්‍රතිඵලයක් තමයි මේ විපාක දෙන්නේ. ඒ මේ පිරිසමයි එදත් හිටියේ. ඒ නිසා ඒ පිරිසම මෙදා සමූල ඝාතනය වෙනවා. විදුලි රජුරු බුදුරජාණන් වහන්සේට ගොඩාක් ගරු කරනවා.
බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් රජ්ජුරුවන්ට තිබුණා. බුදුරජාණන් වහන්සේත් ඥාතීන්ට අනුකම්පා කරන ගමන් රජ්ජුරුවන්ටත් අනුකම්පා කළා. ඥාතීන් බේරගන්න 3 පාරක්ම පෙරමගට වැඩියා. නමුත් ඔවුන්ටත් කරුමයක් තියෙනවනේ. විදුඩබ බේරන්නත් භාග්‍යතුන් වහන්සේට හොඳටම උවමනාව තිබුණා. අවස්ථා 3කම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ආපහු ගියපු විදුඩබ රජුරෝ කවදාවත් කල්පනා කළේ නැහනේ. 3 යුද්ධෙට යන අවස්ථා 3කම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා මට ආපහු යන්න වුණා කියලා. නමුත් 3 වතාවක්ම මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ යුද්ධෙට යනකොට මගේ පෙරමගට ආවේ මා වෙනුවෙන් තියෙන අනුකම්පාව නිසා නෙමෙයිද කියලා හිතුවේ නෑ. ඒක තේරුම් ගන්න තරම් රජුරවන්ට ප්‍රඥාව තිබුණෙත් නෑ. ඒකයි නැවත නැවත එන්නේ. පින්නතුනි, ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ කාරණා දෙකමත් හැරියා. ඉතින් රජුරෝ තේරුම් ගත්තේ නෑ භාග්‍යතුන් වහන්සේ Tamanටත් ලොකු උපකාරයක් කරනවා. ඒ නිසා මේ ගමන මෙතනින් එහාට නොයා යුතුයි කියලා කල්පනා කළේ නෑ. භාග්‍යතුන් වහන්සේ මොකක්ද විදුඩබට කරපු අනුකම්පාව? සාක්‍යයන්ට අකුසලයක් විපාක දෙන්න තියෙන බව ඇත්ත. නමුත් පින්නතුනි, සාක්‍යෝ අද ඉන්නේ හුඟක් උසස් තැනක. දිවි හිමියෙන් පන්සිල් රැකපු පිරිසක්. ඊට පස්සේ දිවි හිමියෙන් අටසිල් රැකපු පිරිසක්. වචනයට දිවි හිමියෙන් කියනවා නෙමෙයි, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අටසිල් රැක්ක දිවි හිමියෙන්ම. ඒකනේ තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනා මරණව බල බලත් ඔබත් සාක්‍යද කියලා අහනකොට නෑ කිව්වොත් ජීවිතේ බේරෙන බව දැන දැනත් ඔව් කියලා කීවනේ. මැරුවත් කමක් නෑ, බොරු කියන්නේ නෑ. ඒ තරම් උසස් සීලයක් සමාදන් වෙලා හිටියේ. අනිත් කාරණාව තමයි ශාක්‍ය වංශිකයන්ගෙන් වැඩි පිරිසක් ආර්යයන් වහන්සේලා. සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය මේ පිරිස අතර ඉන්නවා. එතකොට විදුඩබ ඝාතනය කරන්නේ සිල්වත් පිරිසක්, මගපලලාභී ආර්යයන් වහන්සේලා පිරිසක්. පින්නතුනි, එතකොට මේ රජ්ජුරුව මොන අකුසලයක් රැස් කරගන්නවද තමන්ගේ පිරිසත් එක්ක? ආර්යයන් වහන්සේලා ඝාතනය කරලා. ආනන්තරීය සදිසයි, ආනන්තරීය අකුසල කර්මයකට සමාන අකුසල කර්මයක්, ආසන්න අකුසල කර්මයක් විදුඩබ රජ්ජුරුව කරගන්නේ. ඒකෙන් බේරගන්නයි භාග්‍යතුන් වහන්සේ 3 වතාවක් පෙරමගට වඩින්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව විදුඩබ රජ්ජුරුවන්ට විතරක් නෙමෙයි. ඒක පින්නතුනි අපට තේරෙන්නෙත් නෑනේ. බුදුරජාණන් වහන්සේ අපිට කොච්චර අනුකම්පා කළාද? ඒක කවදාවත් මේ ලෝකේ වචන වලින් කතා කරන්න බෑනේ. දීපංකර පාදමූලයේ 4 පද ගාථාවකින් පද 2ක් අහලා රහත් වෙන්න තරම් පිං තිබෙද්දිත් ඒ අරහත් වේතනින් අත්හැරියා. ඊට අමතරව සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එනකොට තමන් වහන්සේට තනියම සසරින් එතර වෙන්න අවස්ථාව කොච්චර ලැබුණද? ඒ හැම අවස්ථාවක්ම අත්හැරියේ සංසාරේ දුක් විඳින සත්වයා සසරින් එතර කරවලාම සසරින් එතර යනවා කියන පරමාර්ථයෙන්. ඒ පරමාර්ථයේ මස්තක ප්‍රාප්ත කරගෙන අපිට ධර්ම දේශනා කළා. ඒ පරමාර්ථයම අපි කෙරෙහි තියෙන අනුකම්පාවනේ. ඒ සියල්ල සම්පූර්ණ කරලා ලෝක සත්වයාට ධර්ම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පාලත් ඉවරයි. තාමත් බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව
අපි කෙරෙහි අඩුවක් නැතුවම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට බොහෝම ළඟයි. නමුත් අපි භාග්‍යතුන් වහන්සේට හුඟ ඈතයි. අපි තමයි ඈතට යන්නේ. බුදුරජාණන් වහන්සේ ඈතට යන්නේ. නමුත් අපි කළ යුත්තේ හැකිතරම් භාග්‍යතුන් වහන්සේට ලං වීම. විදුඩබ රජුරවන්ටත් බැරි වුණේ ඒකයි. භාග්‍යතුන් වහන්සේ විදුඩබව හොයාගෙන වඩිනවා. විදුඩබට පිහිට වෙන්න. නමුත් විදුඩබට ඒක තේරෙන්නේ නැහැ. අපි වෙනුවෙන්ම සංසාරේ මහ දුකක් විඳලා ලෞතුරා බුදු බව මුදුන්පත් කරලා අපිට දහම් දේශනා කරලා පිරිනිවන් පෑවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තාමත් අපි වෙනුවෙන් ජීවමානයි. භාග්‍යතුන් වහන්සේ ශේෂ කරපු සර්වඥ ධාතුන් වහන්සේලා තාමත් අපේ නිවන් දොර ඇරලා දෙනවා. සුගතියේ දොර ඇරලා දෙනවා. නමුත් අපි ඒ වගේ ප්‍රයෝජන නම් ගන්න නැහැ පින්නතුනි. ඒකයි මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ අපිට ළඟයි. නමුත් අපි භාග්‍යතුන් වහන්සේට ඈතයි. ඒකයි මේ කාරණාව. අපි කොයිතරම් වැරදි කරනවද? මේ ලෝකේ අපි කෙනෙකුට වැරදි කරන්න ගත්තාම අපි මෙහෙම හිතන්නේ. අපි කාට හරි අනර්ථයක් කරන්න සැලසුමක් හදනවා. මේ සැලසුම් සියල්ලම අන් සියලු දෙනාටම හොර රහසේ යටින් ක්‍රියාත්මකයි. නමුත් සැලස්ම ක්‍රියාත්මක වෙන තුරු ඒක ඉෂ්ට වෙන තුරු අපි මේ පුද්ගලයාත් එක්ක ඊටාම හිතවත්. නමුත් මගේ හිත දන්නවා තව ටික දවසකින් ඔබට මෙහෙම වෙනවා කියලා. නමුත් ඒ පුද්ගලයා දන්නේ නැහැ මම ඔහුට මහත් අනර්ථයක් කර කර තමයි ඔහුත් එක්ක ඉන්නේ කියලා. අපේ පින්නතුන් හිතන්නේ ඇත්තටම මම මේ හොරෙන් කරන යටිපූට්ටු වැඩේ ඔහු දන්නවනම් ඔහු මාත් එක්ක කොහොම හැසිරෙයිද? මාත් එක්ක එකට ඉඳීද? මට මොනවා කියයිද? නමුත් ඔහු දන්නේ නැහැ එකක්වත්. එතකොට පින්නතුනි මෙහෙම හිතන්න ඊළඟට අපේ අම්මා තාත්තා අපිට යමක් කරන්න එපා කියලා කිව්වොත් අපේ ගුරුවරයෙක් අපිට මේ දේ වැරදි කියලා දුන්නොත් කරන්න එපා කියලා වරද පෙන්නලා දුන්න දේ අපි නැවත නැවත කරනවා නම් අපි අකීකරුයිනේ. අකීකරු දරුවෝ, අකීකරු ශිෂ්‍යයෝ. ඒ විදිහට කල්පනා කරාම මේ ලෝකේ අපි වැඩියෙන්ම අකීකරු කාටද? පින්නතනි අපි කීකරු විය යුත්තේම වැඩියෙන්ම භාග්‍යතුන් වහන්සේට. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අපි වැඩියෙන්ම අකීකරු භාග්‍යතුන් වහන්සේට. වෙනත් අයට කීකරුයි. බුදුරජාණන් වහන්සේට අකීකරුයි. අපි මේ ලෝකේ කළා නම් වරදක් වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට. ඇයි එපා කියපු දේවල්මයි කරලා තියෙන්නේ. වරදක් නේ. පන්සිල් ආරක්ෂා කරන්න කිව්වා. අපි පන්සිල් ආරක්ෂා කරන්නේ. උපෝසත සිල් රකින්න කිව්වා. අපි උපෝසත සිල් ආරක්ෂා කරන්නේ නැහැ. දන්පැන් පූජා කරනකොට හරියට කරන්න කිව්වා. අපි ඒව හරියට කරන්නේ නැහැ. ලෝභ දේශ මොහ අත්හරින්න කිව්වා. අපි ඒව අත්හරින්නේ නැහැ. පංච ඉන්ද්‍රියන්ට වහල් වෙන්න එපා කිව්වා. අපි ඒක තේරුම් ගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්න මොන දේද අපි හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න. ඉතින් එතකොට අපි වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට නෙමෙයිද? වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට. නමුත් අපි කෙරෙහි තියෙන කරුණාවේ අල්ප මාත්‍ර අඩුවක් නැහැ. එච්චර වැරදි කරලත්
පින්නතුනි අපිට තියෙන විලි ලැජ්ජ නැතිකම. අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හොඳ මිනිස්සු වගේ බුද්ධ පූජාව කරනවා. ඔබ වහන්සේට කිසි වරදක් අපි කරලා නෑ වගේ නිකන්. අපි වඳිනවා. අපි පහම් පූජා කරනවා. නොඑක් පූජාවල් කර කර භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරලා ලබන ආනිසංසය බලාපොරොත්තු වෙනවා. හැබැයි වැරදිත් කරනවා නිමක් නැතුව. අන්තිමට පූජාව කරලා වැඳලා ලැජ්ජ නැතුව සමාවත් ඉල්ලනවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාතින් සිදු වුණ සියලුම කර්ම දෝෂයන්ට මට සමා වෙන්න කියලා. නමුත් තාම මගේ වැරදි කිරීමේ ඉවරයක් නැහැ. එතකොට හිතලා බලන්නකෝ. අපි වැඩියෙන්ම වැරදි කරන්නේ භාග්‍යතුන් වහන්සේට නෙමෙයිද කියලා. මොන තරම් ලැජ්ජ නැති වැඩද අපි කරන්නේ. හරියට හිතුවොත්. මොකද අර පුජ්‍යලයකට යටිපූට්ටු වැඩක් කරලා ඒ මනුස්සයා අමාරුවේ දාන්න කටයුතු කරන තාක්කල් ඒ මනුස්සයා දන්නේ නැහැ මට මේ වැඩේ කරන්නේ මොහු කියලා. ඒ හින්දා ඔහු මාත් එක්කම සියලු කටයුතු කරනවා. දන්නවනම් මාව අත්හරිනවා ජීවිතයට ලං කරගන්නවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳාකාරවම දන්නවා අපි භාග්‍යතුන් වහන්සේට අකීකරු බව. මේ ඇවිල්ලා සමාව ඉල්ලුවත් ඒ සමාව ඉල්ලන්න කලින් කළෙත් වැරදිමයි. සමාව ඉල්ලලා එළියට බහිනකොටම කරන්නෙත් වැරදිමයි. ඒක භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඉතින් එතකොට කොහොමද සමාව ඉල්ලන්නේ? බුදුරජාණන් වහන්සේගේ නම් කරුණාව මහා කරුණාව නිසා අපිට අනුකම්පා කරනවා කොච්චර සමාව ඉල්ලුවත්. ඒක බුදු කෙනෙක් විතරක් කරන අනුකම්පාවක්. සාමාන්‍ය පුජ්‍යලයකට වැරදි කරන්න ගත්තොත් පළවෙනි දෙවෙනි තුන්වෙනි පාර සමාව දෙයි. හතරවෙනි වතාවක් නෑ කියලා කියන්නේ හුඟක් අය. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ජීවිතයේ ඇතුළෙම සමාව කොච්චර ඉල්ලුවද? එහෙමනම් මෙතෙක් සංසාර ජීවිතවල මොන තරම් සමාව ඉල්ලලා ඇද්ද පින්නතුනි? ඒ තාමත් අපිට සමාව දෙනවා. නමුත් සමාව ඉල්ල තාමත් අපි වැරදි කරනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ විදුඩබටත් අනුකම්පා කළා. අපටත් අනුකම්පා කළා. විදුඩබට ඒක තේරුණේ නෑ. විදුඩබත් මේ වෙනකොට නිරේ. අපිටත් ඒක තේරෙන්නේ නෑ. බුද්ධෝත්පාද ශනේක නිර්මල ධර්මරත්නයේ පවතින යුගයක උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගනත් අපිත් මේ ජීවිතෙන් පස්සේ යන්නේ සතර අපායට නම් මේ බුද්ධාන්තරයෙන් අපි ඵල නෙලාගෙන නැහැ පින්නතුනි. බුද්ධාන්තරයක උපන් අය සිහිය ප්‍රඥාව වඩලා අපායෙන් ඈත් වෙන්නයි වැඩ කරන්න ඕනේ. ආන් ඒක නිසා සිහියෙන් ප්‍රඥාවෙන් හැමෝම කල්පනා කරමු. අපි තුලත් මානෙ තියෙනවා. ජාතියෙන් තදවීම කියන එක වර්තමානයේ බොහෝ දෙනා ළඟ නැතුව නෙමෙයි. කුලය ගැන කතා කරන අය, ධනය ගැන කතා කරන අය, කුලය නිසා අහංකාර වෙච්ච අය අදත් කොච්චර ඉන්නවද? සමහර ගෙදරකට ගියහම කුඩා කුඩා පුටු පේලියක් තියෙනවා. ඒ කුලවල අයට වාඩි වෙන්න. සමහර ගෙදරකට ගියහම තමන්ට වඩා පහත් කුලයක කියලා පුටුවක්වත් දෙන්නේ. පැදුරු කඩමල්ලක් විතරයි දාන්නේ. තාමත් ඒ ජාතියෙන් ගෝත්‍රයෙන් තදවීම අපි ළඟත් තියෙනවා. මානය. මානේන මක්කටෝ හෝති. මානේ තියෙන අය මැරිලා ගිහිල්ලා වඳුරෝ වෙලා ඉපදිනවා. අතිමානේන කුක්කුටු මානෙන් තවත් ඉහළට ගියපු අය මැරිලා ගිහිල්ලා සුනකයෝ වෙලා ඉපදිනවා. මේ තරම් පැහැදිලිව දේශනා කරලා තිබුණත් තාමත් ධනෙ නිසා කුලේ නිසා ජාතිය ගෝත්‍රේ නිසා මානෙට පත්වෙච්ච අය ඕන තරම් ඉන්නවා. පින්නතුනි උත්සාහ කරන්න. මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක්
නිර්මල ධර්ම රත්නයක් ලැබිලා තියෙන මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කීකරු ශ්‍රේෂ්ඨ උදාර ශ්‍රාවකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලැබමින් සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරන්න පාර හදාගන්න. සතර අපායෙන් මිදිලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් වහවහ නිවනින් සැනසෙන්න එක්කෝ ඔබේ මඟ දියුණු කරන්න. ජාතියෙන් ගෝත්‍රයෙන් වෙලිලා පරිහානිය කරා ගමන් නොකරන කෙනෙක් වෙන්න. මේ උතුම් ගාථා රත්නයේ ඇතුළි සාකච්ඡා කළ යුතු තවත් දහම් කරුණු ගොඩක් තියෙනවා. මුලින්මත් අපි සඳහන් කළා කාල වේලාවට අනුව එක කරුණක්වත් සාකච්ඡා කරමු කියලා. මේ ධර්ම කාරණාව තේරුම් අරගෙන ජීවිතයට එකතු කරගෙන ඔබ උත්සාහ කරන්න සතර අපායෙන් මිදෙන්න. ඒ සඳහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.